වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ගයන් කෞශාල් ජයවීර. රටම හුදකලා කිරීමේ කිසිදු සූදානමක් නැතැයි හමුදාපති කියයි. රෝහල්වල කොරෝනා ප්‍රතිකාර පහසුකම් ඉහළට. යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට. උපතැපැල් කාර්යාල විවෘත කර තබන වේලාවේ වෙනසක්. සමත මණ්ඩල ක්‍රියාවලිය ශක්තිමත් කෙරේ. රිෂාඩ් බදියුදීන් හා සොහොයුරාගෙන් ලැබෙන තොරතුරු අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණ ඉටු කරන බවට ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රතිඥා. කොරෝනා වෛරසය ඉන්දියාවේ කුඩා නගර හා ගම්මානවලටද ව්‍යාප්ත වෙයි. ශ්‍රී ලංකා බංගලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දිමුත් කරුණාරත්න හා ලහිරු තිරිමාන්නගෙන් ශතක. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වී ඇතත් රට මුළුමනින්ම හුදකලා කිරීමේ කිසිදු සූදානමක් නැතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. එහෙත් වෛරසයේ ව්‍යාප්තිය හමුවේ තර්ජනයක් පවතින යම් ස්ථාන හුදකලා කිරීමට සිදුවනු ඇත. එහෙත් එම ස්ථාන පිළිබඳව පූර්ව දැනුම් දීමක් කළ නොහැකි බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය. රෝහල්වල කොරෝනා ප්‍රතිකාර පහසුකම් ඉහළ නැංවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන අවසන්ය. යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කර තිබේ. අවශ්‍ය වූහොත් තෝරාගත් සංචාරක හෝටල් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කෙරේ. නිරෝධායනය සඳහා යොමු වන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ ගියද අවශ්‍ය පහසුකම් යුද හමුදාව සතුය. රෝහල් පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීමට දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. එම නිසා කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති වේ යයි අනවශ්‍ය බියක් ඇති කර නොගන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මර්ධනයට රජය මේ වන විට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන තිබේ. කොරෝනා වෛරසයට එරෙහි එන්නත් කරන වැඩසටහන පිළිබඳව එහිදී අදහස් දැක්වූ හමුදාපතිවරයා. ස්පුට්නික් එන්නත ශ්‍රී ලංකාවේ රජයේ කැබිනට්ටුවෙන් අනුමැතියක් ලැබුණා මිලියන 13ක් අපිට ශ්‍රී ලංකාවට ලබා ගන්න. ඒ අනුමැතිය යටතේ පළවෙනි මාත්‍රා සංඛ්‍යාව සුළු සංඛ්‍යාවක් සහ ඊට පස්සේ බොහෝ දුරට තව දින කිහිපයකින් ලංකාවට ස්පුට්නික් එන්නත ලක්ෂ 2ක සංඛ්‍යාවක් අපිට ලැබීමට නියමිතයි. ඒ එන්නත ලබා දුන් වහම ලක්ෂ 4ක සංඛ්‍යාවක් අපිට ලැබීම නියමිතයි. ඒ ලැබුණු වහම තව ලක්ෂ 8ක් සහ ලක්ෂ 12ක් වශයෙන් අපිට මේ එන්නත් ලැබීමට නියමිතව තිබෙනවා. ඉතින් ස්පුට්නික් එන්නත සම්බන්ධයෙන් අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි දැන්ටමත් මිලියන 13 මිලියන 7ක අනුමත කරලා තියෙන්නේ. මිලියන 13ක් අපි ලබා ගන්න නියමිතව තියෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසිල ගුණවර්ධන මහතා ප්‍රමුඛ වෛද්‍යවරුද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මොහන් සමරනායක මහතාද මාධ්‍ය හමුවට එක්ව සිටියහ. මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එම මාධ්‍ය හමුව කැඳවා තිබෙන. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට මුහුණ දීම සඳහා ඇඳන් 2000කින් සමන්විත කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ ස්ථාපනය කෙරේ. දැනට වසා දමා ඇති ඇඟලුම් කම්හලක් ඒ සඳහා යොදා ගැනීම අරමුණයි. ඊට අමතරව කටුනායක හා මීරිගම ප්‍රදේශවල දැනට වසා දමා ඇති කර්මාන්ත ශාලා 2ක ගොඩනැගිලි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ලබා ගැනීමට නියමිතයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිසාලේකම් කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී එම තීරණවලට එළඹ තිබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා එය සංවිධානය කර තිබෙන. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 234කි. මේ දක්වා එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 20000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 2,48,387 දෙනෙක් එනත් කර අවසන් බව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා එහිදී පැවසිය.
දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවකයන්ට දෙවන මාත්‍රාව වෙනත් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදුවෙයි. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන අතරම දරුවන් ක්‍රියාශීලී දිවි පෙවෙතකට යොමු කිරීමේ අවශ්‍යතාව ඇමති නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. දරුවන් නිවෙස්වල රැඳී සිටින මේ කාලේ ඔවුන් ව්‍යායාම සඳහා යොමු කරන්නයි ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා එම ඉල්ලීම කළේය. රටේ පවතින තත්ත්වය හමුවේ උපතැපැල් කාර්යාල විවෘත කර තබන වේලාව සීමා කර ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා කියයි. ඒ අනුව දිවයිනේ සියලු උපතැපැල් කාර්යාල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා විවෘතව තැබෙනු ඇත. දැනට උපතැපැල් කාර්යාල පස්වරු 5 දක්වා විවෘතව පවතී. සෙනසුරාදා දිනවල පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා ඒවා විවෘතව තැබෙනු ඇත. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ජාත්‍යන්තර මුහුදේදී ඉන්දිය දීවරයන් සමග සමගතා පැවැත්වීමෙන් වළකින්නයි දීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ කල්යාණි හේවාපතිරණ මහත්මිය උතුරේ දීවර ජනතාවට දැනුම් දෙයි. ඔවුන් සමග ගනුදෙනු හා භාණ්ඩ හුවමාරු නොකරන ලෙසද ඉල්ලීමක් කෙරේ. සමත මණ්ඩල ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කෙරේ. එම ක්‍රියාවලියට ප්‍රතිසංස්කරණ හඳුනා දීමට රජය අපේක්ෂා කරයි. ඒ අනුව ඉඩම් ආරවුල්, මුල්‍ය ආරවුල්, විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල හා පළාත් පාලන ආයතනවල පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ සමත මණ්ඩලයක් පිහිටුවීමට නියමිතය. දැනට ක්‍රියාත්මක වන සුළු ආරවුල් විසඳීමේ සමත මණ්ඩලයට අමතරව ඒවා ක්‍රියාත්මක වෙයි. මහේස්ත්‍රාත් අධිකරණවලට එන නඩු සංඛ්‍යාව අවම කිරීමත් නෛතික ගාස්තුවලින් තොරව කඩිනමින් සුළු ආරවුල් සමතයට පත් කිරීමත් එහි අරමුණයි. සමත මණ්ඩල මාසකට දින 6ක් රැස්වීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කෙරෙන හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා හා ඔහුගේ සොහොයුරාගෙන් ලැබෙන තොරතුරු අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පිරිසක් අත්අඩංගුවට ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. දෙමටගොඩ මහවිල උද්‍යානයේ බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මියගිය ව්‍යාපාරිකයන් දෙදෙනා සම්බන්ධයෙන් සහ තවත් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් එම දෙදෙනාගෙන් ප්‍රශ්න කෙරේ. ත්‍රස්ත විමර්ශන කොට්ටාශය අත්අඩංගුවටගත් පුද්ගලයන්ගෙන් හෙළි වූ කරුණු පිළිබඳව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි. ත්‍රස්තවාදයේදී මියගිය ත්‍රිවිධ හමුදා හා පොලිසියේ සමාජිකයන්ගේ බිරින්දෑවරුන්ට ජීවිත කාලයේම අදාළ රණවිරුවා ලැබූ වැටුප පිරිනැමීමට රජය තීරණය කරයි. ඒ සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. වයස අවුරුදු 55 සම්පූර්ණ වන විට එම රණවිරුවා ලැබූ වැටුප හා දීමනාවේ එකතුවේ වටිනාකම ඒ අනුව ඔහුගේ බිරිඳට හිමි වන බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසිය. ඊට අමතරව මියගිය අවිවාහක හා විවාහක ත්‍රිවිධ හමුදා සහ පොලිස් සමාජිකයන්ගේ දෙමව්පියන්ට අදාළ රණවිරුවාට වයස අවුරුදු 55 සම්පූර්ණ වන විට ජීවිතාන්තය දක්වා රුපියල් 25,000ක මාසික දීමනාවක් හිමි වෙයි. ඊට අමතරව ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ ත්‍රිවිධ හමුදා සහ පොලිස් සමාජිකයන්ගේ යැපෙන්නන්ටද ජීවිත කාලය පුරා අදාළ වැටුප් හා දීමනාව හිමි වනු ඇත. විවිධ මෙහෙයුම්වලදී ආබාධිත වූ ත්‍රිවිධ හමුදා සහ පොලිස් සමාජිකයන් හා මියගිය සමාජිකයන්ගේ යැපෙන්නන්ට සහන සැලසීමට ක්‍රියාමාර්ග ගෙන තිබේ. පශ්චාත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් ආබාධිත සහ මියගිය ආරක්ෂක අංශ සමාජිකයන්ටද එම සහන හිමි වෙයි. රජයේ මෙම තීරණයෙන් සෙත සැලසෙන සංඛ්‍යාව 30,000 ඉක්මවයි. ඉන් 7,000ක් රණවිරු වැන්දබුවෝ වෙති. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය හා යුක්තිය අනිවාර්යයෙන් ඉෂ්ට කරන බවට ආරක්ෂක ලේකම්වරයා එහිදී සහතික විය. ඊට අදාළ පරීක්ෂණ පුළුල් හා සංකීර්ණ ක්‍රියාවලියක් බැවින් ඒ සඳහා යම් කාලයක් ගත වන බව ඔහු පෙන්වා දුන්නේය.
ඉතාමත් වගකීමෙන් අපේ රටේ ජනතාවට කියන්නේ අපි ආරක්ෂක අමාත්‍යාංශයේ විදියට ඒ වගේම නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී ඉන්න කට්ටිය විදියට ඒ වගේම ජාතික ආරක්ෂාව සහතික කිරීමට වගකීම උරහිස මතට අරන් තියෙන අයවරුන් විදියට ඉතාමත්ම වගකීමෙන් කියනවා පාස්කු විරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල වෙලා ආබාධිත තත්ත්වයට පත්වෙච්ච ඒ වගේම තමන්ගේ පවුල්වල අය මිය යාම නිසා දුක්ඛිත තත්ත්වයට පත්වෙච්ච අයට අපෙන් කෙරෙන්න ඕන යුතුයකම අපි කොහොම හරි ඉෂ්ට කරනවා. ඒ කටයුතු සිද්ධ වෙනවා. එකම දේ දවසින් දෙකකින් කරන්න හැකියාවක් නැහැ. මේ පරීක්ෂණ ඉතාමත්ම සංකීර්ණයි. මේ ප්‍රහාරකයන් සැලසුම් කරලා තියෙන ආකාරය ඉතාමත්ම සංකීර්ණයි. ඉතින් ඒ නිසා මේ අයට මුදල් ආවේ කොහෙන්ද? ඒ හැම දෙයක්ම අපිට හොයන්න ඕනේ. මුදල් හෙව්වේ කොහෙන්ද? ආවේ කොහෙන්ද? කවුද මේවට අනුබල දුන්නේ? ඒ හැම දෙයක්ම අපි හොයනවා. ඒවා කරගෙන යනවා. යුක්තිය ඉෂ්ට කරනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ඇතිවන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ඇඳන් 2500ක් ලබා දීමට ආරක්ෂකාංශ තීරණය කර තිබේ. ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සංචරණය සීමා කර දෛනික ජීවිතය ගෙන යන්නේ නම් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරගත හැකිය. තවම මුළු රටම ලොක්ඩවුන් කිරීමේ තත්ත්වයක් උදා වෙලා නැහැ. නමුත් කොහේ හරි ප්‍රදේශයක ලොකු පොකුරක් ඇති වුණොත් ඒ මුළු ප්‍රදේශයම ලොක්ඩවුන් කරන්න දැනටමත් කටයුතු යොදලා තියෙනවා. මොකද රට එකපාරටම ලොක්ඩවුන් කරා කියන්නේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වැටෙනවා. ඉතින් ඒක නිසා රජය බලන්නේ මුළු රටම ලොක්ඩවුන් එකකට යන්නේ නැතිව ගන්න ඕනේ පියවරයන් ඔක්කොම අරගන්න. හමුදාංශ, බුද්ධිංශ, ඒ වගේම සෞඛ්‍යංශ මේ හැමදෙනෙක්ම උරෙනුර ගැටි මේ සම්බන්ධයෙන් වැඩ කරනවා. ඉස්සරහට කළ යුතු දේවල් ගැන හිතනවා. and උදාහරණයක් විදියට රෝහල් වල ඉඩ ප්‍රස්තාව මදි වුණොත් ක්‍රියා කරන්න යුද හමුදාවෙන් ඇඳන් 1500කුත්, නාවික හමුදාවෙන් 500කුත්, ගුවන් හමුදාවෙන් 500කුත් දැන් ලහි ලෑස්ති කරගෙන යනවා. අපිට රෝගීන් පැදුරු වල දාන්න බෑ. ඇඳන් තියෙන්න ඕනේ එයාට. ඉතින් ඒක නිසා අපි කොහොම හරි ඒ අයට ඒ අවශ්‍ය පහසුකම් හැකි අයුරින් දීමට අවශ්‍ය වැඩ කටයුතු ලහි කරගෙන යනවා. අලිමිනිස් ගැටුමට විසඳුම් වශයෙන් මේ වසර තුල කිලෝමීටර් 1500ක දුරට විදුලි වැට ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා කියයි. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 300කි. කිලෝමීටර් 4500ක් දුරට මේ වන විට විදුලි වැට ඉදිකර අවසන්ය. අලිමිනිස් ගැටුමට හේතු වන කරුණු පිළිබඳව සිදු කළ පුළුල් අධ්‍යයනයකින් පසුව මේ වන විට සැලසුම් රැසක් සකස් කර ක්‍රියාවට නංවා ඇතැයි ජාතික ගුවන්විදුලිය කළ විමසුමකදී ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් බල ප්‍රදේශවල පිහිටි රජ ඉඩම් අනවසරයෙන් අත්කර ගැනීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති බී කොටගල මහතා කියයි. අනවසරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම වළක්වාලමින් රජයේ ඉඩම් පනතේ නීති ප්‍රතිපාදන අනුව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නයි ඔහු මහවැලි කලාප 10ට අයත් සියලු නේවාසික ව්‍යාපාර කළමනාකරුවන්ට ලිඛිතව දැනුම් දී තිබේ. මහවැලි කලාපවල අනවසර ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග දෙසතියකට වරක් තමාට වාර්තා කරන ලෙසද ඔහු ඔවුන්ට දන්වා ඇත. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ රජය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉටු කරන මෙහෙවර හිටපු පළාත් සභා මන්ත්‍රී ඩිලාන් ජයවර්ධන මහතාගේ ඇගීමට ලක්වෙයි. එන්නත් කරන වැඩපිළිවෙල මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. ඒ සඳහා ජනතා සහාය රජයට ලැබී තිබේ. විපක්ෂයෙන් ඒ සඳහා රජයට කිසිදු සහායක් නොලැබේ. ඔවුන් සිදු කරන්නේ රජයේ ගමන් මගට බාධා පැමිණවීම බව ජයවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලයේ අද පැවති මධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මිහින්තලා රජ මහා විහාරස්ථ අඹතලා මහසෑයේ හුණු පිරියම් කිරීම මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද්දේ අද පෙරළුවේ සුබ මොහොතින් ආරම්භ කළේය. ලබන ජූනි මාසයේ යෙදී ඇති පොසොන් පුරපසළොස්වක පොහොය වෙනුවෙන් හුණු පිරියම් කෙරෙන බව මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණු වැවේ ධම්මරතන ස්වාමින් වහන්සේ පවසති. අඹතලා මහසෑයේ හුණු පිරියම් කෙරෙන්නේ වසර 3කට පසුවය. හුණු පිරියම් කිරීමේ සමාරම්භක අවස්ථාවට වැඩම කර සිටි පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ අනුශාසනාවක් කරමින්
හෙළ සංස්කෘතියේ මූලාරම්භය සනිටුහන් කළ මිහින්තලා පුදබිමේ අඹතලා මහසෑය ඉතිහාසයෙන් උරුම වූ දායාදයක් ලෙස හැඳින්වූහ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ උමම් මාර්ග බොහොමයක් රාත්‍රී කාලයේ අඳුරේ පවතින බවට ජනතාවගෙන් චෝදනා නැගේ. ඒවායේ පැවති විදුලි පහන් මේ වන විට අක්‍රියව පැවතීම ඊට හේතුවයි. අන්ධකාරයේ පවතින එම උමම් මාර්ග තුළ නොයෙකුත් අකටයුතුකම් සිදුවන බවටද ජනතාව චෝදනා කරති. ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතු බව ඔවුහු අවධාරණය කරති. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමනි අධිවේගී මාර්ග මෙහෙයුම් කාර්යාලයේ නිලධාරීනි මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය අවුරුදු මාසේ වාසි අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසි. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්නා සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 0112 206 300 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. කොරෝනා වෛරසය මේ වන විට ඉන්දියාවේ ප්‍රධාන නගරවල සිට කුඩා නගර හා ගම්මානවලට පැතිර යමින් පවතී. නවදිල්ලිය, මුම්බායි, ලක්නෝ, පූනේ ආදී නගර මේ වන විට කොරෝනා වෛරසයේ දැඩි බලපෑමට ලක් වී අවසන්ය. එම නගරවල රෝහල් සියල්ල කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී පවතී. සුසාන භූමිවල මල්ලසිරුරු ආදාහනයට ඉඩක් නැත. මල්ලසිරුරු ආදාහනය කෙරෙන්නේ විනෝද උද්‍යානවල හා රථගාලවලයි. මෙවැනි තත්ත්වයක් හමුවේ පවා ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ අඛණ්ඩව පැවැත්වෙයි. බටහිර බෙන්ගාල ප්‍රාන්තයේ ජනතාව අද ඡන්දය ප්‍රකාශ කළහ. ඡන්ද මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් දක්නට ලැබින. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම හමුවේ එම ප්‍රාන්තයේ කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරියා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවති. ඉන්දියාවෙන් අද හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,79,251කි. ලෝපුරා එක් දිනක් තුළ වාර්තා වූ ඉහළම ආසාදිත සංඛ්‍යාව එයයි. බටහිර බෙන්ගාල ප්‍රාන්තයෙන් ඊයේ ආසාදිතයෝ 17,000ක් හඳුනාගනු ලැබුහ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ තුර්කිය මුළුමනින්ම වසා දැමේ. අද සිට ලබන මාස 17 වෙනිදා දක්වා එය ක්‍රියාත්මකයි. මීට පෙර සතිය දිනවල රාත්‍රී 7 සිට පසුදා අලුයම 5 දක්වා ඇඳරි නීතිය ක්‍රියාත්මක වූ අතර සතියන්තවලදී පමණක් දවස පුරා එය ක්‍රියාවට නැංවින. එහෙත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස රටම වසා දැමීමට තීරණය කළ බව තුර්කී රජය කියයි. ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම, වෛද්‍ය ප්‍රතිකාර වැනි අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා හැර ජනතාවට නිවෙස් වලින් බැහැරව යාම තහනම්ය. අවුරුදු මාසේ වාසි අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසි. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්නා සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 0112 206 300 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නගර 100ක් සංවර්ධනය කිරීමේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිඥාවට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ කුරුවිට හා පැල්මඩුල්ල නගර සංවර්ධනය කෙරේ. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් නාගරික සංවර්ධන අධිකාරියේදී ඊයේ පැවැත්වෙන. ඇහැලියගොඩ නගරයේ වාහන තදබදයට පිළියම් වශයෙන් රුපියල් කෝටි 35ක වියදමින් නිදිවන කිලෝමීටර් 2ක විකල්ප මාර්ගය ඉදිකිරීම කඩිනමින් නිම කිරීම පිළිබඳව එහිදී අවධානය යොමු විය. මහජන ක්‍රීඩාංගණයේ ඉදිකිරීම පිළිබඳවද සාකච්ඡා කෙරෙන. නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලක්, පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයක්, සම්මන්ත්‍රණ ශාලාවක්, රංග ශාලාවක් ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් එහි ක්‍රියාත්මක කිරීමට නියමිතය. පැල්මඩුල්ල නගරයේ වාහන තදබදයට පිළියම් වශයෙන්ද කිලෝමීටර් 2ක් දුර විකල්ප මාර්ගයක් ඉදිකෙරේ. වැය කරන මුදල රුපියල් 7 කෝටි 50 ලක්ෂයකි. කුරුවිට නගරයේ ක්‍රියාත්මක කිරීමට නියමිත මහජන සුරකුම් සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු විය. ඒ සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 15කි. ක්‍රීඩා පුවත්.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය. කාසි වාසිය දිනා මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම දිනේ නිමාවන විට එක් අඩුලක් දැවී ලකුණු 294ක් රැස් කරගෙන සිටියේය. දිමුත් කරුණාරත්න ලකුණු 118යි. 4/15ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය. දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියේ සිය ලකුණු 5000 සීමාව අද පසු කළේය. මෙම සීමාව පසු කළ 10 වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ඔහුය. දැනට ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතරින් ටෙස්ට් ලකුණු 5000 සීමාව ඉක්මවා සිටින අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස්ය. ලහිරු තිරිමාන නොදවී ලකුණු 131ක්ද ඕෂධ ප්‍රනාන්දු නොදවී ලකුණු 40ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටිති. ප්‍රවීන් ජයවික්‍රම අද ටෙස්ට් වරම් හිමි කරගත්තේය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ වුවද නවදිල්ලියේ පැවැත්වීමට නියමිත ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟ නියමිත පරිදි පවත්වන බව සංවිධායකයෝ පවසති. මුම්බයි ඉන්දියන්ස්, චෙන්නයි සුපර් කිංස්, සන්රයිසර්ස් හයිදරාබාද්, රාජස්ථාන් රොයල්ස් යන කණ්ඩායම් දිල්ලියේදී තරඟ 8කට සහභාගී වීමට නියමිතය. ඊයේ ආරම්භ වූ එම තරඟ ලබන මාස 8 වෙනිදා දක්වා පැවැත්වේ. සුරක්ෂිත ජෛව බුබුලක්සේ තරඟ පවත්වන බව දිල්ලි ක්‍රිකට් සංගමය කියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස දෙක තුළ මෙරට කුළුබඩු අපනයනය ශීඝ්‍ර වර්ධනයක් අත්කරගෙන තිබේ. මහ බැංකුව නිකුත් කළ නවතම විදේශී අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවට අනුව එම කාලයේ කුළුබඩු අපනයනය 97.1ක වර්ධනයක් පෙන්නුම් කරයි. උපයාගෙන ඇති ආදායම ඩොලර් 7.52 ලක්ෂයකි. ගම්මිරිස් කුරුඳු සාධිකා සහ වසවාසී අපනයන ආදායම එම කාලය තුළ ඉහළ ගොස් තිබේ. කරාඹු නැටි අපනයනයද ඉහළ මට්ටමක පවතී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරඹන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ගාල්ල දිස්ත්‍රික්කයේ කුරුඳු වගාව වැඩි දියුණු කෙරේ. ඒ සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇතැයි දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි. වගකරුවන්ට කුරුඳු පැල නොමිලේ සැපේ. ඉහළ අස්වැන්නක් ලැබීම සඳහා වගාව පවත්වාගෙන යා හැකි ආකාරය පිළිබඳව ඔවුහු දැනුවත් කෙරෙති. අවශ්‍ය පොහොර සහන මිලට සැපේ. මෙතන වැඩ කිරිගහට එන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් වෙනවලුනේ. ඔව්. අනිකෙන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව. බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණ ඌව උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර වයඹ පළාත්වල උදැසන කාලයේදී වැසි ඇතිවේ. සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තද වැසි ඇතිවේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. රටම හුදකලා කිරීමේ කිසිදු සූදානමක් නැතැයි හමුදාපති කියයි. රෝහල්වල කොරෝනා ප්‍රතිකාර පහසුකම් ඉහළට. යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට.
උපතැපැල් කාර්යාල විවෘත කර තබන වේලාවේ වෙනසක්. සමත මණ්ඩල ක්‍රියාවලිය ශක්තිමත් කෙරේ. රිෂාඩ් බදියුදීන් හා සොහිරාගෙන් ලැබෙන තොරතුරු අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණ ඉටු කරන බවට ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රතිඥා. කොරෝනා වෛරසය ඉන්දියාවේ කුඩා නගර හා ගම්මානවලටද ව්‍යාප්ත වෙයි. ශ්‍රී ලංකා බංගලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දිමුත් කරුණාරත්න හා ලහිරු තිරිමාන්නගෙන් ශතක. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.